නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සොයිමං ලෝකං පභාසේති අබ්බෝ මුත්තෝව චන්දිමාති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ කොතනක හෝ සිටමින් මේ මොහොතේ අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්වතුනි, අනුග්‍රහක බවතුන් මෙවඳු ආරාධනයක් අපට කරලා තියෙනවා. ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක තුනී කරගන්න ආකාරය හා ආධුනිකයෙකු නිවන් මගට පිවිසීමට කළ යුතු ආකාරය දේශනා කළ මැනවි. මේ නිසාමයි ඔය මාතෘකා පාඨය මේ ගාථාව වශයෙන් ගත්තේ. ඒ ගාථාව අනන්ත වාරයක් අපි දේශනාවලදී මාතෘකා පාඨය වශයෙන් අරන් ඇති. නමුත් ඒ පරණ බණක් කියන්න ගත්ත හැම නෙමෙයි, යන්න ඒක තේරුම් ගන්න ඕන. දැන් මේ ආධුනිකයා කවුද කියන එක තමයි මට තියෙන ගැටලුව. කවදාවත් බුද්ධ චරිතය, බුදු ධර්මයේ ශාසන ඉතිහාසය ගැන හදාරපු නැති සාමාන්‍ය කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඒ බුදුදහම විෂයක් වශයෙන් හදාරපු කෙනෙක්ද? ඔය දෙදෙනාම ආධුනිකයි. එතකොට සාමාන්‍යයෙන් අපි කියන්නේ ආධුනික කියන එක තේරෙනවානේ යම් ශේස්ත්‍රයකට පිවිසීමේදී පළපුරුදු නැති කියන අර්ථයට ආධුනික කියලා කියනවා. පරපුරින් බෞද්ධ වුණාට බුදු සමයේ විෂයක් වශයෙන් හදාරලා තිබුණට මේ බුදු සමයෙන් පෙන්වන උත්තරීතර සැනසීම කියන සංකල්පය පිළිවෙහි බොහෝ ජනතාව ආධුනිකයි. මන්දයත් ඔවුන් හිතන විදිහ නෙවෙයි මේකේ තිබෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න ඕන. මේ අමුතු දෙයක් නෙවෙයි. අපි ජීවත් වෙන්න ගිහින් හදාගන්න දුක නැති එකමයි නිවීම කියන්නේ. එතකොට දුක යනු අපි හදාගන්න පෞද්ගලික දෙයක්. අන්නේ පෞද්ගලිකව හදාගන්නා දුක හදාගන්න එක නවත්තලා හදාගත්ත ටිකත් අයින් කරගෙන යන එක තමයි ප්‍රවේශ මාර්ගයේ බවට පත් වෙන්නේ. පළවෙනි වචනේත් අපි කතා කරලා ඉමු ප්‍රයෝගයේ දුක තුනී කරගන්නා වූ ආකාරය. මේ ලෝකේ උපන් හැමෝටම දැන් මව්පියන් නැති අය ඇති. ඔවුන් මේ මව්පියන් වෙන්න ඕන වෙලාවෙදී දුකටපත් වෙන්න ඇති. දැන් ඒ දුක තුනී වෙලා තියෙනව නේද? කාලයාගේ ඇවෑමෙන් ස්වභාවයෙන් කොහොම දෙයක් දුක තුනී වෙනවා. නමුත් ප්‍රයෝගයේ දුක කියන එක පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ කියන පදයෙන් පෙන්නනවානේ. එතකොට ඒක මේ ලෝකයේ පෘථග්ජන පුද්ගලයා සඳහා වළංගු දෙයක්. පෘථග්ජන පුද්ගලයා ප්‍රියන් සමග කියන්නේ පුද්ගලයා සමග නෙමෙයි, ප්‍රිය කියන අරමුණ සමග ඇලී ඉන්නේ. අප්‍රිය අරමුණ සමග ගැටී ඉන්නේ. අන්න මේ බාහිර පවත්වන ලෙන්ගතු ඇසුරට හා ගිය ඇලීමක් ගැටීමක් තියෙන එක තමයි පෘථග්ජන භාවය කියන්නේ. පෘථග්ජන භාවය තුළ ලෝකේ කාටත් ඔය බුදුදහමෙන් පෙන්වන ඔය කාරණා ටික මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අටලෝ දහමේ කම්පා වලින් එකක් ඔය කතා කරන්නේ. ඒක Taman ඒ සිද්ධවීමත් එක්ක සම්බන්ධයට දක්වලා බැඳුන තරමට නැතිවීමේදී ඒ දුක දැනෙනවා. ඉතින් ඒක උනේ දැන් සාමාන්‍යයෙන් ඔකට පෙන්නනවානේ මේ නගාම ධම්මෝ නිගමස්ස ධම්මෝ නචාපයන් ඒක කුලස්ස ධම්මෝ කියලා ගාතාවක් පෙන්නනවා.
ඒකෙන් පෙන්වන්නේ මේ කෙනෙක් වෙන්වීම කියන එක ගමකට නියම් ගමකට එකපාර වවුලකට සිදු වෙච්ච එකක් නෙමෙයි. ඒක සමස්තයටම සිදු වෙන කාරණයක්. ඒක යථාර්ථයක්. යථාර්ථයක් නම් ඒක කවදා හරි වෙන බව දැනගෙන ජීවත් වෙන එක. ඒ නිසා මම ඔකට මේ ලෙන්ගතකම කියන වචනේ මම ප්‍රතික්ෂේප කරන්නේ ලෙන්ගතෝ ඉන්න ඕන. නමුත් ලෙන්ගතකමට එහා ගිය එකක් තමයි බැඳීම නැත්තම් තණ්හා කියන්නේ. එතකොට ලෙන්ගතකම නෙමෙයි දුක් ගෙනත් දෙන්නේ. අර බැඳීම නැත්තම් තණ්හා. ඒක පෘථග්ජන පුද්ගලයාට දුක එන්න එපා කිවට හරියන්නේ නැහැ. පෘථග්ජන කියන එකේ තේරුම මේ ලෝකේ කාරණා සැප දුක වශයෙන් Taman බාර අරගෙන ඉන්නවා කියන එක. එහෙනම් මේ ප්‍රයෝගිකෝගේ දුකින් මිදෙන්නට මොකද කරන්න ඕන? ආර්ය භාවයට පත්වන එක. ආර්ය භාවයට පත්වන පුද්ගලයාටත් ඔය කියන බාහිර ලෝකේ වෙන්වීම හමුවීම සිදු වෙනවා. නමුත් දුකක් නැහැ. ඒ නිසා ඒක ප්‍රියවීම වෙන්වීම තුළ තියෙන එකක් නෙමෙයි අපි හදාගත්ත ආකාරයට. දැන් උදාහරණයක් වශයෙන් ගන්නකෝ අපි අවමගුලකට ගොහින් ඉන්නවා. පවුලේ සමීප අය අඬනවා වැළපෙනවා. අනිත් අයත් අවමගුලට ගිහින් ඔයගොල්ලොන්ට දුකක් දැනෙන්නේ නැහනේ. ඒ කියන්නේ සීමාව ඉක්මවාගේ මැදීමක් පෘථග්ජන භාවය අර සමීප අයටයි තියෙන්නේ. අනිත් අයටත් ඒක දැනේවි ඒගොල්ලොන්ගේ සමීපතමෙන් ගිය දවසට. ඒ නිසා මේකේ වෙනවා ප්‍රියයන් සමගත් අප්‍රියයන් සමගත් එක් නොවන්න කියලා. එක් නොවන්න කියන්නේ මේ බාහිර සම්බන්ධතාව පවත්වන්න එපා කියන එක එහෙම නෙවෙයි. අර ඇලීම ප්‍රිය දේ සමග ඇලීම අප්‍රිය දේ සමග ගැටි ඒකට තමයි මේ එක්වීම කියලා කියන්නේ. ඒ නිසා මේ ලෝකේට ආවනම් පෘථග්ජන මට්ටමේ සම්බන්ධතා ඇති කර ගැනීමේදී ඒවැ දුරදිග යන මේ ඇතුළතින් ඇතිවෙන්නා වූ බැඳීමේ තරමට වියෝගයේදී දුක දැනෙන එක නවත්තන්න බෑ. ඒ නිසා තමයි බාහිර අය සමග සම්බන්ධතාව පැවැත්වීමේදී ඇලීමකින් තොරව සම්බන්ධතාව පවත්වන්න පුළුවන් විදිහට. බුදු සමය තුළ මේක පැහැදිලි කරලා එහෙම නැත්නම් මේ කරුණ පැහැදිලි කරලා තිබෙන්නේ. ඒ කියන්නේ එතකොට මම දකින්නේ ඒ බාහිර පුද්ගලයෙකුගේ හෝ මොනවා හරි ඒක වෙන්වීම නෙවෙයි දුක ගෙනත් දෙන්නේ. ඒක අපි විසින් හදාගත් එකක් අපට විතරක් ආවේනික එකක්. අනේක තේරුම් ගන්න වෙනවා. තේරුම් ගැනීමේදී එනම් ලෝකේ ජීවත් වෙනකොට පෘථග්ජන භාවය තුළ ජීවත් වුණොත් මේ කියන දුක් ටික එන එක නවත්තන්න පුළුවන් කියලා මා දකින්නෙත් නැහැ. නමුත් පෘථග්ජන භාවයනට ආර්ය භාවයටපත් වුණොත් අර අල්ලා ගැනීම නැමැති මුලාව තුරන් වී යාමේදී සිදුවීම් සිදු වෙනවා. වෙනදා වගේම සුහද සම්බන්ධතා තියේවි, වෙන් වී යමි ආවි, අපට කලින් මේ ආයතු අය මේ ආවි, අපිට එහෙම නැත්නම් අපි පහුවෙලා මේ ආවි. ඒ මොන කාරණයකද ඒවා සිදුවෙන දේවල් වශයෙන් යුතුයකම් පිට කරවරුනහම අර දැවිල්ල තැවිල්ල නැති බව ඔබට තේරෙයි. ඒ නිසා මේක මේ පෘථග්ජන භාවයට සම්බන්ධ තිබෙන දුර්වලකමක් මේක. දැන් බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ මේ කිසියම් පලිබෝධයක් නැති අපි ආබස්සර දෙවියන් මෙන් පීති සැපවල දන්න මොවෙමු කියලා. එතකොට ඔය කියන නින්දා ප්‍රශංසා සැප දුක නැත්තම් මේ සියල්ල උන්වහන්සේලටත් තිබුණා. නමුත් ඒකේ දුක නෑනේ. සිදුවීම් ලෝකේ තිබුණා දුක නෑ. අන්න ඒක තමයි මානසික පරිවර්තනය. එනිසා බුදු සමයෙන් උගන්වනු ලබන්නේ මේ පිළිබඳව ජීවිතය තුළ හිත හදා ගන්න හැටි. ඒ හිත හදා ගැනීම තුළින් ඒකෙන් මිදෙනවා ඇරුණාම දැනට යම් කිසි දුකක් තිබෙනවා නම් ඕක කාලයාගේ යෑමෙන් තුනී වෙලා යාවි, තවත් ආය දවසක ප්‍රයෝගයේ දුක එනවා. නමුත් සාමාන්‍යයෙන් උපදේශක් වශයෙන් දෙන්න පුළුවන් මේ පුද්ගලයා සමග සිටියදී සම්බන්ධතාව පැවැත්වේ සිතුවිල්ලක් මගින් අපි. දැන් පුද්ගලයා නැති වුණාමත් අර සිතුවිල්ල මතක් වෙන එකේ තමයි දුක තියෙන්නේ, පුද්ගලයාගේ නෙවෙයි.
ඒ සිතුවිල්ලට එකතු කළා වූ අගේ අපි. එනු අපට පශ්චාත්තාපයේ දුක කනගාටුව මොනවා හරි තීරණයක් ගන්න හිතෙනවා. ඒ අර සිතුවිල්ලට යටත් වී වහල් වේ. නමුත් ඒ සිතුවිල්ල සමග ශෝක වෙන තරමට දුක් වෙන තරමට අකමැති තරමට ඒක නැවත නැවතත් පස්සෙන් එනවා. හට ගන්නවා. එහෙනම් මේක ගත වුණ දෙයක් දැන් මතක් වෙනකොට සිතුවිල්ලක් පවණයි කියලා එකෙත් වෙන බර අයින් කරලා සැහැල්ලු කර ගන්නකොට අන්තිමට ඒක මතකයක් විතරයි. එතකොට අර වියෝගයේ දුක නැතුව යනවා. මතකේ ඉතුරු වෙනවා වියෝගයේ දුක නැතුව යනවා. අනෙහෙම ඒ වික්ෂිප්ත මට්ටමකින් දුකට පත්තු මට්ටමකදී ඒ ගැන හුදකලාවී සිතමින් පශ්චාත්තාප වෙමින් ඒ ඔස්සේ සිත මෙහෙවන් නැතුව ඉන්න ඕන. ඉක්මනින් තුනී වෙන්න. ඒක තමයි ඔය වියෝගයට සම්බන්ධ අවස්ථාවලදී තනිකර යන්නේ නැති සහ පින්කම් පැත්තට යොමු කරන්නේ අර ඒ ගැන හිත හිතා තනි වෙන්න ඉඩක් නැහැ. වෙනත් කටයුතු හොඳ පැත්තට යොමු වෙනකොට දින 7ක් යනකොට අරක තුනී වෙලා ගොහින්. අවසන් කටයුතු වලදී අඬන බොහෝ දෙනෙක් හත් දවස් පින්කමේදී අඬන්නේ නැහැනේ. ඒ කාරණාව ඒ වෙනකොටත් තුනී වෙලා ගිහින්. එතකොට පෘථග්ජනෙක් වශයෙන් අපි මේක තුනී කරගන්න කොට ඊට වඩා වෙන්නේ නැහැ. නමුත් ආර්ය පුද්ගලයෙක් බවට පත් වුණොත් ඊට පස්සේ යාට තේරෙනවා මේ සිතින් පවත්වපු සම්බන්ධතාවයේ අපට සිදු වුණ දේ තමයි ඒ සිතුවිල්ල උපදවා ගන්න ප්‍රතිවිච්ච බාහිර සාධකයෙන් නැති වුණා. නමුත් අපේ සිතුවිල්ල උපදවා ගත්ත එකේ දුක අපට තියෙනවා. එහෙනම් සිතුවිල්ලට මුලා නොවීම තුලින් ඒක අයින් කරගන්න පුළුවන්කමක් තිබෙනවා. එමයි ඒකට කරුණු දෙකක් පිළිබඳව පැහැදිලි කරන්නට හැකියාව තිබෙන්නේ. අනතුරුව මේ ගාථාව ගත්තෙම ආධුනිකත්වය ගැන කතා කරන්න. මේක තිබෙනවා හොඳ උදාහරණයක්. මේ යෝ කියන්නේ ඔබ ඔය කතා කරන ඕනෑම ආධුනිකෙක් කියලා ගන්න. යෝච පුබ්බේ පමජ්ජිත්වා. ඔහු අර පාසලෙන් බුදුදහම ඉගෙන ගත්තාට තවත් ඒවයින් දක්ෂතා පෙන්වලා හැකියාවල් ලබා ගත්තට ඔහු මුලින් පමා වූ කෙනෙක්. මේ නොපමා වෙන ආකාරය වටහා ගන්න නැති තාක් කල් ඔහු පමා වූ එක්. අන්නේ පමාව තුළ තමයි ඊට පස්සේ මේ බුදුන් වහන්සේ වදාරන්නා වූ දුක කියන එක තිබෙන්නේ. අන්න බුදුන් වහන්සේගෙන් හෝ එබඳු දේශනා කරන කෙනෙකුගෙන් අසා තේරුම් ගත්තම ඔහුට එදායින් පස්සේ පුළුවන්නේ පච්චාස්සෝ නපමජ්ජති. පසු ඔහු නොපමා වේද. සෝ ඉමං ලෝකම් පබාසේති. මේ ලෝකයේ ඔහු ප්‍රභාමත් වෙනවා බබලනවා. කොයි වගේද? වලාකුළෙන් මිදුණු සඳ වගේ. දැන් ඒ උපමාව බලන්න. සඳ තිබෙනවා. බබලන්නේ නැත්තේ වලාකුළු වලින් වැහිලා නිසා. වලාකුළු වලින් මිදුණාම සඳ බබලනවා. අර පුබ්බේ පමජ්ජිත්වා කොටස හරියට සඳ තිබියදී වලාකුළුන් වැසීම වගේ කොටසක්. පසුව බැබලීම වලාකුළු යද්දී සඳ බැබලීම වගේ කොටසක්. නම් සඳ බැබලීම නැති කලේ වලාකුළු වලින් නම් ඔබේ මේ සතුට නැති කලේ මොන වලාකුළුද හිතේ හටගන්න. ඒවත් පෙන්වනවා වලාකුළු තුනී වෙලා යනවා වගේ තුනී කරන්න පුළුවන් කියලා. අන්නේම ඒ වලාකුළු ඝන වෙන එක නැත්තම් සිතේ මේ දුකටපත් වෙන හේතු ඝන වෙන එක තමයි මේ ඝන කියන්නේ ප්‍රමාණයෙන් වැඩි වෙනවා කියන එක තමයි මේ පුබ්බේ පමජ්ජිත්වා කියලා පෙන්වන්නේ. ඒක යෝච පුබ්බේ පමජ්ජිත්වා වළංගු වෙන්නේ පෘථග්ජන පුද්ගලයාට. පච්චාසෝ නපමජ්ජති වළංගු වෙන්නේ ආර්ය පුද්ගලයාට. එනිසා මිනිස්සු දුකින් ඉන්නව නෙවෙයි. පෘථග්ජනයා දුකින් ඉන්නවා ආර්ය පුද්ගලයා ඒ ලෝකෙම දුකක් නැතුව ඉන්නවා. අන්න ඒවා ආධුනික කෙනෙක් තේරුම් ගන්න ඕන. මම අර මුලින් මතක් කළේ එහෙම දෙයක් ගැන නෙමෙයි ලෝකයා කල්පනා කරන්න කියලා. ජීවිත දුකයි, ලෙඩ වෙන එක දුකයි, මහලු වෙන එක දුකයි. ඒ හින්දා ශරීරයක් අරගත්තොත් දුකයි, හරිගත්තේ නැත්නම් ලෙඩ වෙන්නේ නැහැ, මහලු වෙන්නේ නැහැ කියලා මරණයෙන් එහා පැත්තට තියෙන නිවනක් ගැන කතා කරනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ආපහු ඇවිදින් අපිට පෙන්වන නිවනක් ගැන. නැත්නම් පින් කරගෙන යනකොට නිවනක් ගැන. මම එහෙම කියන්නම්. මෑතදිත් ඔක මතක් කළා මම. ඔබ මිග්‍රේන් වැනි දරා ගන්නට අපහසු විශේෂ දෙකින් පෙළනවා කියලා කියන්නේ.
දැන් ඔබට මිදෙන්න අවශ්‍යයි. එතකොට ඒ හිසරදේ තියෙන වෙලාවට තිබෙන එක තමයි පීඩාව නැත්නම් ආතතිය කියලා කියන්නේ. නමුත් ඔබට නිින්ද ගොහින් ඇහැරුණාම සම්පූර්ණයෙන්ම හිසරදේ සුව වෙලා තියෙනවා නම් දැන් සුවයි කියන්නේ මොනවා ලැබුණ නිසාද? සුවයි කියලා යමක් ලැබුණද පීඩාව නැති එකම සුවද? එහෙනම් තේරුම් ගන්න ජීවිතේ දුක නැති එකම සැප නෙවීම. සුවසේ වාසය කරන කියන එකේ අර්ථය අන්න ඒකයි. එබැවින් මේ ජීවිතේ ගත කරන්න ගියාපුවම දුක කියන එක පෞද්ගලිකව හදාගන්න කාරණයක් එක එක්කෙනා. එක පසුගිය දේශනාවක මම පැහැදිලි කළා මේ අකුසල මූල බලවත් වෙන තරමට ඔහු පීඩාවෙන් ආතතියෙන් දුකින් ඉන්නවයි කියලා. එහෙමනම් අකුසල මූල බලවත් වීම තමයි දුක් ගෙනත් දෙන්නේ. ජීවිතේ දුකයි නෙවෙයි. ජීවිතේ දුකයි නම් බුදුරජාණන් වහන්සේලාට රහතන් වහන්සේලාටත් ඔක්කොටම දුක තියෙන්න වෙනවා. නමුත් අකුසල මූල ශුන්‍ය වී ගියොත් එහෙම අකුසලෙන් වෙන්න වෙනවා. එතකොට ඉහාත්ම වශයෙන්ම නිවි සැනසෙනවා කියලා තමයි ඒක පෙන්වන්නේ. අන්න එහෙමනම් අර අකුසල මූල බලවත් කිරීම කියන කාරණාව ඔබ තුළ වෙන බව දන්නේ නැහැ. බුද්ධිමතෙක් උගතෙක් ආදී වශයෙන් විවිධ කාරණා වලින් කටයුතු කරන්න යාමේදී එහෙම දෙයක් වෙන බව දන්නේ නැහැ. අන්නේ දන්නේ නැතිකමට කියනවා යෝච පුබ්බේ පමජ්ජිත්වා කියලා. යමෙක් පළමුව පමා වී සිට. අන්න දැන් මේ කියන පමාව ඔබ තුළ සිදුවෙන්නේ කොහොමද කියන එක ආධුනිකයෙක් දැනගන්න වෙනවා. ආධුනිකයෙකුට බලන්න පුළුවනි කටේ කිරිසුඳුගේ නැති සුරතලෙක් දිහා බලලා ඔහුට මේ රටේ ජාතිය හරි ආගම හරි උසස් පහත් බර හරි නිසා එහෙම එකක් තිබෙනවද? එහෙම පීඩනයක් තිබෙනවද? නැහැ. අපි මෙලොවට එනකොට අර පරිණාමය විසින් දෙන්නා වූ ස්ත්‍රී පුරුෂ භාවයක් කරුණාම වෙන මොකක්වත්ම ගේන්නේ නැහැ. ජාතියක් කුලයක් ආගමක් ගේන්නේ නැහැ. නමුත් ඒකේ පිටිපස්ස තියෙනවා කිසියම් ආකාරයක පුණ්‍ය හෝ පාප මහිමයක් බලවේගයක් තියෙනවා. එතනින් එහා පැත්තට මේ හැමෝම ලෝකෙත් එක්කලා සම්බන්ධ පවත්වන්න ගිහින් හදාගන්නා වූ පෞද්ගලික කාරණා මත තමයි මේ සිත කෙලසීමෙන් මේ දුක් පටන් ගන්නෙ. අන්න එහෙම නැවත නැවතත් ඒ පුද්ගලයා ජීවත් වෙනකොට පමාද විහාරී කියලා ජීවන රටාවක් පටන් ගන්නවා. මේ පමාද විහාරී යනු කාර්යාලයට යන්න පමාවීම හෝ පාසලට යන්න පමාවීම නොවේ. අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා බුදුන් වහන්සේ වදාරනවා නිවීමට මඟ අප්‍රමාදය. ප්‍රමාද වෙනවා නම් මරණයට මඟ කියලා. එහෙනම් ඔබට ඔබේ ජීවිතය තුළ පමාව තේරෙනවා නම් නොපමා වෙන්න විතරයි කරන්න තියෙන්නේ. ආධුනිකයෙක් පමා වෙනවා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න වෙනවා. මෙහිදී ඔබට ආධුනිකයෙක් නම් මෙන්න මේ කාරණා තේරුම් ගන්න වෙනවා. ආධුනිකයා සාමාන්‍යයෙන් බුදුදහම ඉගෙන ගත්තා වුණත් ඔහු කල්පනා කරන්නේ මම යනු කායට කියන නමක් මව්කුසෙන් බිහි වී ජීවිත අවසානයේ දක්වා ඉන්න පුද්ගලයෙක් ඉන්නවා අපි ළඟ. එයාට තමයි බුදුරජාණන් වහන්සේත් මම කිව්වේ කියලා. නෑ ලෝකයා ඒකට මම කියනවා. බුදුරජාණන් වහන්සේ එහෙම එකක් නෙමෙයි මම කියන්නේ. ඊට වඩා සියුම් තැනකට. මේ මම නෑ නෙවෙයි. මේ ඔබ කතා කරන මව්කුසෙන් බිහි වී ජීවිත අවසානයේ දක්වා ඉන්න පුද්ගලයාගේ අනන්‍යතාවය නැතුව නෙවෙයි. ඒ අනන්‍යතාවය තුළ බුදුන් වහන්සේ වදාළ මමවල් 1000ක් 10000ක් විතර ඔබ හදා ගන්නවා. ඒ මම ඉන්නේ කය තුළ නෙවෙයි.
ඇසෙන් කනින් නාසෙන් දිවෙන් කයෙන් ඒ මොහොතරුණ උපදින හැඟීම තුළ. අන්න මෙහෙම මේ ලෝකේ හඳුනා ගැනීම සඳහා ඇතිවී නැතිවී යන්ට දීලා තිබෙන්නා වූ සිතේ වරම වැරදි විදිහට පාවිච්චි කිරීමෙන් තමයි ඔබ මම හදා ගැනීම ආරම්භ කරන්නේ. අන්නේ මම හදා ගැනීම ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම තමාවයි. මොනවෙන්ද මම හදාගන්නේ? කොතනද මම හදාගන්නේ කියන එක ආධුනිකයෙක් තේරුම් ගන්න වෙනවා. එවිට ඒ මොහොතට උපදින හැඟීමෙන් තමයි මම හදාගන්නේ. ඒ මොහොත යනු හැමදාමත් අතීතය නොව අනාගතය නොව වර්තමානයමයි. වර්තමානය ඔබ භාවිතා කරන්නේ ජීවිතය සිව්විරියව්වෙන් එකකින්. තව කොතරම් වැඩ කටයුතු කරනවා කීවත් ඒ ඉරියව් හතර ඇරුණාම වෙන මොකුත් නැහැ. වාඩි වී ඉඳීවි, සිටගෙන ඉඳීවි, ඇවිදීවි, දිගාවී සිටීවි. මේ මොහොතට කරන්නේ මොකක්ද ඒ ඉරියව්ව? ඒ ඉරියව්වේදී ඉන අනතුරු ඔබ ඇහැට එකතු වී ඉඳීවි, කනට එකතු වී ඉඳීවි, නාසයට එකතු වී ඉඳීවි, දිවට එකතු වී ඉඳීවි, කයට එකතු වී ඉඳීවි. නැත්නම් පස්දොරෙන් යමකට එකතු නොවන්නේ නම් සිතෙන් එන දෙයකට එකතු වී ඉඳීවි. අන්න ඒ විදිහට ඔබට බාහිර දේවල් උදව්වෙන් හෝ එකතු වෙන හිතක් හෝ බාහිර දේවල් නැත්නම් සිත ඇතුලෙන් මෙන්න හිතකට එකතු වෙන්න ඔබ පුරුදු වෙලා තිබෙනවා. මෙන්න මේ ලෝකේ හඳුනාගන්න මේ ඔබේ සිතේ පහළ වෙන දෙයට කියන නම ඉගෙන ගන්න වෙන ආධුනිකයෙක්. ඒකට බුදු සමය කියන නම පංචස්කන්ධය. ලෝකේ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් දැනගන්න පංචස්කන්ධයක් පහළ නොවී බෑ. ආධුනිකයෙක් ඉගෙන ගන්න ඕනේ ඒකයි. අපි ඒකේ වැරදි පැති මොකුත් කතා නොකර මේ ආධුනිකයෙක් මොකුත් දන්නේ නැහැනේ හරි වැරදි. හරි එක විතරක් කතා කරමු. එතකොට ඔහු තුලින් තේරෙවි ඒක. එවිට කොහොමද ඔබ ලෝකෙත් එක්ක සම්බන්ධතාව පවත්වන්නේ? අනිවාර්යෙන්ම ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ලෝකෙත් එක්කලා සම්බන්ධතාව පවත්වන්නේ. සම්බන්ධතාව පවත්වන්නට ඉදිරියෙන් තියෙන දේවල් සම්බන්ධයෙන් ඔබේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ අදහසක් පහළ වෙන්න වෙනවා. අනේ අදහසට කියනවා රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය, ධම්ම රූපය. බාහිර නිසා පහළ වෙන අදහස් පංච රූපය කියනවා. ඒවා ආශ්‍රයෙන් බාහිර දේවල් නැතුව හිතට පහළ වෙන අදහස් මනෝ රූපය කියලා කියනවා. අන ඔබ ජීවත් වෙන්නේ හැම මොහොතදීම වර්තමානයේ ඔබට පහළ වෙන අරමුණක් සමග. ඒ අරමුණ තමයි මේ බුදුදහමේ රූප කියලා කියන්නේ. ඇසට නම් ඒක බාහිරේ උදව්වෙන් ඇසේ පහළ වෙන රූප රූපය. කනට නම් ඒක බාහිර ශබ්දයක උදව්වෙන් ඔබේ සිතේ පහළ වෙන ශබ්ද රූපය. මේක පහළ වෙන්නේ සිතේ. මේ රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය පහළ වෙන්නේ සිතේ කියන එක බුදුන් වහන්සේ වදාරලා තිබෙනවා. මිනිස්සුන්ට අරමුණු රසය ගන්න නැති දොරවල් පහක් තියෙනවා. දොරවල් පහට සිත පිහිටනවා. සිත අරමුණු රසය අනුභව කරයි. ලෝකෙත් එක්කලා සම්බන්ධතාව පවත්වන්නේ සිතින් බව තේරුම් ගත්තම සිතින් හදාගන්න සම්බන්ධතාවය තම තමන්ට ආවේනිකයි, පෞද්ගලිකයි. අන්නේ ආවේනික පෞද්ගලිකයේදී අර බාහිර දේවල් සම්බන්ධයෙන් ඔබට කැමැත්තක්, අකමැත්තක්, හරි බවක්, වැරදි බවක්, හොඳ බවක්, නරක බවක් ආදී වශයෙන් අර පුඩා දරුවාට නැති බෙදීම් තියෙනවා. නැති බෙදීම් සමහරට දරුවන්ගේ ඔළුවට මව්පියොත් දානවා. එතකොට ඒ බෙදීම් වලට අනුව තමයි අර ඉදිරියෙන් දකින දේ පිළිබඳව වේදනාව ඇති වෙන්නේ. වේදනාව යන රිදීම නො විඳීම. ඒ තමයි හැඳිනීමටපත් වෙන්නේ. ඒ වේදනාවේ පැවතිනා වූ සුඛ දුක්ඛ උපේක්ෂා ස්වභාවයට අනුව තමයි ඒකට ඔබ ඇලෙන ගැටෙන ස්වභාවයක් එකතු වෙන්නේ, බැඳීමක්. සංඛාරය. දැන් මේ හතර දෙනා කාර්යය හතරක් කරනවා.
මොහොතක ඔබට ඇසට ගැටෙද්දී, කනට ගැටෙද්දී, නාසයට ගැටෙද්දී ඒ රූප රූපේ, ඒ ශබ්ද රූපේ, ඒ ගන්ධ රූපේ, රස රූපේ ආශ්‍රයෙන් මේ කර්තව්‍ය 4ක් කරනවා. ඒවා තම තමන්ට ආවේනිකයි. ඒ වගේම ඒ සිදුවන ආකාරය දැන ගැනීමට තවත් කෙනෙක් එතෙන්ට එනවා. මිනිස්සෙක් කෙනවා, ගවයෙක් කෙනවා නෙවෙයි. එතෙන්ට පහළ වෙන මේ සියල්ල හඳුනා ගන්න සිතට විඥාන හේවත් විශේෂයෙන් දැන ගැනීම කියලා කියනවා. දැන් එහෙනම් ඔබේ ජීවිතය මෞකසෙන් බීවි ජීවිතාසානය දක්වා ජීවත් වෙන එකක් වුණාට චක්කු විඥානය කියන්නේ ඇහෙන් පහළ වෙන සිතට, චක්කු විඥාණයෙන් සෝත විඥාණයට, සෝත විඥාණයෙන් ගාන විඥාණයට, ගාන විඥාණයෙන් જીවහා විඥාණයට, જીවහා විඥාණයෙන් කාය විඥාණයට, කාය විඥාණයෙන් මනෝ විඥාණයට මා කිව් පිළිවෙලට නොව අපිළිවෙලට යන ගමනක්. අන්න ඒ සම්බන්ධතාවයේ තමයි ලෝකෙත් එක්කලා ඔබ ගොඩනගා ගන්න සම්බන්ධතාව පවත්වන්නේ. නමුත් මේ සම්බන්ධතාවයේදී ස්වාභාවික සම්බන්ධතාවයක් පවත්වන්න නැතුව ඔබට රුචි පරිදි ඇලෙන්න ගැටෙන්න ගියාපුවාම අන්නේ ඇලීම ගැටීම තුළ තමයි මේ සම්බන්ධතාවයට එහා ගිය වේදනාවක් නැත්තම් සැප දුක් එන්න පටන් ගන්නෙ. එතකොට ඒකට කියන්නේ ඒ එන අරමුණ අල්ලා ගැනීම කියලා. මමත්වෙන් ගැනීම කියලා. ඇලීම මුලාව හෝ ගැටීම මුලාව කියලා. හොඳ පැත්තට නම් ඇලීම සමග මුලාව, නරක පැත්තට නම් ගැටීම සහ මුලාව. මේවා මේ අද අහනකොට ඔබ ළමා කාලේ පහු කරගෙන ආපු තැන් තරක් දුර කාලයක් මේවා කරන් තිබෙන්නේ. ඒ කියන්නේ ඒ හිතට එන අදහස ඔබ ඒක සමග ඇලෙනවා නම් මුලා වෙනවා නම්, ගැටෙනවා නම් මුලා වෙනවා නම් අන්න ඒකට තමයි මම හදා ගන්නවා කියන්නේ. දැන් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමක් අපි පැහැදිලි කරනවා බොහෝ තැන්වල. අවුරුදු 60ක් 70ක් තිබෙන බැවින් කයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතුවත් කමක් නැහැ. සිතයයි මනෝයයි විඥානයයි කියන ලැබෙදී ඒක වඳුරෙක් අත්ෙන් අත්තට පනින්නා වගේ වහා වෙනස් වෙනවා. අසුත පෘථග්ජනයා සිතට එන දේ මම කොට අරන් තියෙනවා. ඔන්න බුදු සමයේ පෙන්නන මම. ඒ මම ඒ මොහොතේ පවතින අරමුණ සමග පවතිනා වූ ලෝභයේ, දේශයේ, මෝහයේ එකතුවක මුලාවක්. මමත්වෙන් ගැනීම. මුලින් ඒක නෑ, පස්සේ මමත්වෙන් අරන් තියෙනවා. මුලින් නැති නිසා තමයි දරුවන්ට ආගමක්, ජාතියක්, කුලයක්, රටක් ඒවට ගැටෙන්න ඇලෙන්න කාරණා නැත්තේ. මමත්වෙන් ගත්තාම හොඳ එකේදී ඇලීමත්, නරක එකේදී ගැටීමත් සිද්ධ වෙනවා. අනේ ඇලීම ගැටීමමයි මම කියන්නේ. ඇලීමේදී ඊට මුලා වෙනවා, ගැටීමේදී ඊට මුලා වෙනවා. එතකොට ඒක මම. දැන් මමත්වෙන් ගත්තොත් ආයේ පස්සේ වෙලාවක දුක උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තරයේ සැඟවෙනවා. අර සිත හටගෙන නැති වුණාට නිකන් උපේක්ෂා සාගත දේ හටගෙන නැති වෙනවා. පස්සේ ගන්න ඉතුරු වෙන්නේ නැහැ. ආයෙ දැක්කමත් ආයෙ මතක් වෙනවා. නමුත් මේකෙන් ඔබ කිසියම් ඇලීමක් රිදවා ගත්තොත් එහෙම ඒක නැති වෙන්නේ පසුවේ ගන්න සිත ඉතුරු වෙයි. පසුවේ ගන්න හේතුවක් සැඟවි. මෙන්න මේ පස්සේ ගන්න හේතුවක් සංගවන එක තමයි බුදුන් වහන්සේ දුකට හේතුව කියලා පෙන්වන්නේ. හටගෙන නැසන ස්කන්ධ පංචකය හරහා ලෝකය හඳුනාගන්නේ නැතිව ඒකට එන දේ රුචි අරුචි පරිදි ඇලෙන්න ගැටින්ට යාම තුළින් මේ පංචස්කන්ධයට දේ මම කොට ගැනීමෙන් පංච උපාදානස්කන්ධය බවට පත් වෙනවා. ඒ පංචස්කන්ධයේ දුක නෑ. පංච උපාදානස්කන්ධයක් බවට පත් වුණාම මේක ඔබ ඒකට එකතු වෙලා ඉන්න නිසා ඒක අවසන් වෙන්නේ නිකම්ම නෙවෙයි. හෙටට ඵලයක් උපදින්න හේතුවක් චිත්තාභ්‍යන්තර ගත කිරීමෙන්. මෙන්න මේ සිත නැසෙන වෙලාවට පස්සේ ගන්න හේතුවක් අභ්‍යන්තර ගත කිරීමම පමාවයි. යෝච පුබ්බේ පමජ්ජිත්වා. එතකොට මිනිසා මේ මගේ යනවා.
රට ගැන, ජාතිය ගැන, ආගම ගැන, අධ්‍යාපනය ගැන, පවුල ගැන මේ කාරණා ගැන හිතමින් පුද්ගලයෙක් වශයෙන් මේ ඇලෙන ගැටෙන පාරේ යනවා. අන්න ඒ යන විට චිත්තාභ්‍යන්තරයට එකතු වෙන මුල් වලට කියනවා ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය. තේරුම් ගන්න ඕන කාරණාව. අන්න ඒ මූල බලවත් වෙන එක තමයි දුක් ගෙනත් දෙන කාරණාව, ලෝකෙ නෙවෙයි. එනිසායි බුදුන් වහන්සේ මේ අප්‍රමාද විහාරිත්තේ පෙන්ලා තියෙන්නේ ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය. ඒවා ෂය වුණොත් එහෙනම් නිවීම හඳුනා ගන්න පුළුවන්. එසේනම් සාමාන්‍ය පුද්ගලයාට අපිට කියන්න වෙන්නේ වෙන නමකින් ඔබ කතා කරන්න ඉස්සෙපුස. ලෝභ වර්ධන, ද්වේෂ වර්ධන, මෝහ වර්ධන. ඥාන වර්ධන, ප්‍රඥා වර්ධන නෑ ඒගොල්ලෝ ගාව. ඒ නිසා ලෝකෙට ඇවිදින් ලෝභ වර්ධනලා, ද්වේෂ වර්ධනලා, මෝහ වර්ධනලා මොකද කරන්නේ? දුක් එකතු කරනවා. විසාකාවට අදාළ පදේ ගත්තොත් ඔබට මතක් කරන්න එසේ වර්ධනය කරන අය මේ ඇස කන නාසය දිවකය නිසා ප්‍රිය අප්‍රිය ඇලුම් ගැටුම් වශයෙන් නැති කර ගන්නා කරුණු 100ක් ඉතුරු කළොත් 100 නිසාම පස්සේ කාලෙක දුක් එනවා. අන්න ලෝකෙ දුක් නෑ. ඒ සිදුවීම් සමග ඔබ ඇලුනොත් ගැටුනොත් ඒ නිසා ඔබට දුක් එනවා. මෙන්න මෙසේ ලෝකයේ සමග නිදහසේ ගත කරන්න තියෙන ජීවිතේ නිදහසේ ගත නොකරමින් ඇලෙමින් ගැටෙමින් ඇලෙමින් මුලාවෙන් ගැටෙමින් මුලාවෙන් යන ගමනට කියනවා පමාද විහාරය. දැන් අර ජාතියක්, ආගමක්, කුලයක්, උසස් පහත් ભેදයක් නැතුව උපන් දරුවාට ඒ දරුවාගේ ස්වභාවය මූණෙනුත් පේනවා හඳ වගේ තමයි. හරිම සුරතල් ප්‍රියංකරයි. නමුත් අර ඇලෙන ගැටෙන කාරු ගන්න මේ මූණේ ලස්සන නැතුව යනවා, කෙස් අවුල් වෙනවා, බැල්ම රෞද්‍ර වෙනවා, වචන රළු වෙනවා. අන්න ඒ තමයි ප්‍රමාදය තුළ ඇලෙන කරුණු සංඛ්‍යාව වැඩි කර ගැනීම. නැවත නැවතත් ඔබ මේවා සම්බන්ධයෙන් ඇලෙන ගැටෙන කරුණු ඇති කරගත්තොත් ඔබ එහෙනම් ඇලීම මුලාව, ගැටීම මුලාව චිත්තාභ්‍යන්තරේ බලවත් කරනවා. හෙවත් ලෝභ, දේශ, මෝහ නම් වූ මූලයන්, අකුසලයන් බලවත් කරනවා. ඒ අකුසල් දුක් ගෙනත් දෙන්නේ. ලෝකෙ නෙමෙයි. ඒක තමයි ආධුනිකයෙක් ඉගෙන ගන්න ඕන. නමුත් අපිට මේ අකුසල් පිළිබඳ අවබෝධයක් එතරම් නැහැ. අපි ඒ වෙනුවට අකුසල් වෙනුවට කුසල් කියන වචනට අදාළ ලෝභ දේශ මොහ වලින් ඉවත් වීම වෙනුවට පින් කිරීම නැමැති විකල්පයක් දාන තියෙනවා. අරක වෙන්නන්නේ ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් ඉවත් වීම, අකුසලයෙන් වෙන්නේ මේ කුසලය. නමුත් මේ පින් කිරීම නැමැති ක්‍රියාකලාපය තුලත් ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වුණොත් ඒක තුලත් අර ලෝභ දේශ මොහ නම් වූ අදහස් වැඩි දියුණුවම සිදු වෙන්න පුළුවන්. මෑතක කළ දේශනාවක් මා පිළිබඳව විවරණය හොඳට ඉදිරිපත් කළා. යම් පුද්ගලයෙක් කරන කාරණා පිළිබඳව. ඒ හමු වෙන පුද්ගලයා සම්බන්ධයෙන් රිදවන්න, කපන්න, කොටන්න, පලිගන්න, එකට එක කරන්න, පන්නලා දාන්න, කරදරයක් කරන්න හිතනවා නම් එයින් සිදුවෙන්නේ අකුසල් කියලා පෙන්වලා තිබෙනවානේ. එතකොට අන්නේ අකුසල් සිදුවෙන මාර්ගයේ මිනිසා දුකටපත් කරනවා යරුණහම බාහිර ලෝකේ තියෙන යහපත් සම්බන්ධතාව මිනිසා දුකටපත් කරනවා කියලා බුදුන් වහන්සේ වදාරන්නෙත් නැහැ. ඒව නවත්තන්න කියලාත් නැහැ. නමුත් අපි එහෙම නෙමෙයි හිතන්නේ. සහෝදරයෝ අතරින් සම්බන්ධය හොඳ නැහැ. මව්පියන් අතර සම්බන්ධය හොය නැහැ. මව්පිය දූ දරු සම්බන්ධය හොඳ නැහැ. මේවත් අතාරින්න ඕනේ කියලා. ඒකේ තිවෙන්න ඕන සම්බන්ධයක් තියෙනවා. ඒකට මම කියන ලෙන්ගතුකම කියලා. ඒකට ආදරය කියලා කියන්නේ. නමුත් ලෙන්ගතුකමට එහා ගිය තමන්ට ලැබෙන වාසිය හෝ අවාසිය හෝ තමන්ට තිබෙන කාරණයක් නිසා ඒක සමග ඇලීමක් ගැටීමක් ඇති කර ගන්නු ලබනවා. අන්න එහෙම මේ
අර වලාකුල් ටික ටික එනකොට තිබුණා වූ පැහැදිලි හඳ පුරා හඳ අඳුරෙන් වැසී යන්න ආසේ ළමා කාලයේ පටන් ටික චිත්තාභ්‍යන්තරයේ ලෝභයෙන් දේශයෙන් මොහෙන් වැහෙනකොට සන්තෝෂයේ සතුට වැසී යනවා. තිබුණා හඳ වලාකුල් නිසා නොපෙනී ගියා. අන්න මේ නීවරණ ධර්ම බලවත් කිරීම මිනිසෙකුගේ ජීවිතේ ඔහු දුකටපත් වෙන පාරයි. ආධුනිකයෝ ඉගෙන ගන්න ඕනේ ඒකයි. එබැවින් ඔබ යන මගේ ඔබ අස්කරමින් යන්නෙක් වෙන්නේ නැහැ, රැස් කරමින් යන්නෙක් වෙනවා. එවිට නැවත නැවතත් මේවා සමග එකතු වීම තුළ එහි මූලය බලවත් වීම තුළින් ඔබට විශාල තර්ජනයක්, පීඩනයක්, ශෝකයක් සිතට ගෙනත් දෙනවා. ඒ අර බලවත් කාරණේ නිසා ගෙනත් දෙනව වරුණාම නැත්තම් ලෝකේ වගේ ගෙනත් දෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං අස්ස නකම්පති කියලා පාරක් පෙන්නලා තිබෙන්නේ. අන්න ඒ වක්කෙහි පවතිනා වූ ආසක්තභාවය වැඩි දියුණු කරගත්ත පුද්ගලයාට චිත්තං අස්ස කම්පති. නමුත් ඒක තේරුම් අරගෙන සිතට මොනවලාව අයින් කරගත්තාම චිත්තං අස්ස නකම්පති. එතකොට කම්පති පෘථග්ජනයාට අකම්පති නොකම්පති ආර්ය පුද්ගලයාට. ලෝකෙ නෙමෙයි ඒක සිද්ධ වෙන්නේ. ලෝකෙ හැමදාමත් මේ දේවල් සිදු වුණා. එතකොට කම්පති ස්වභාවයේ ලෞකික, අකම්පති ස්වභාවයේ ලෝකෝත්තර. ලෞකික ලෝකයට අයත්. ලෝකෙට කියන්නේ වර්ල්ඩ් ලෝකයට නෙමෙයි, ඔබේ මේ ලෝකෙට අයත්. අකම්පිත ස්වභාවය ලෞකිකයේ ඉක්මවා ගිය එකක්. මෙන්න මේ ඔබේ සිතට වෙන හානිය. ඔබේ චිත්තාභ්‍යන්තරයේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මොහෙන් බලවත් වී යන නිසා තමයි ඔබට දුක් ගෙනත් දෙන්නේ කියලා තේරුම් ගන්න. එහෙනම් බලවත් වෙන පාර එකක්. බලවත් වෙන පාරට කියන නම තමයි පමාද විහාරී කියලා කියන්නේ. ජීවිත අවසානයේ දක්වා බුදුන් වදාළ දහමට තේරුම් ගන්න නැතුව බලවත් වෙන පමාද විහාරීත්වයේ ගිහින් දුක්ම පුරවගෙන ජීවිතේ. එබඳු ඔය ආගමික ජීවිතයක්, සදාචාර සම්පන්න ජීවිතයක් නැති, සල්ලිම හොයපු, ඉඩම්ම හොවපු, මත්පැන්ම බීපු, අවුල්ම ඇති කරගත්ත එහෙම ගන්නකො ටිකක් රලෝභ දේශම බලවත් වෙන චරිත වශයෙන් අවසානයේ කොහොමද ඉන්නේ බලන්න. පිස්සෙක් වගේ මොනම සන්තෝෂයක්වත් නැහැ. ඒ හේතුව අර චිත්තාභ්‍යන්තරයේ තියෙන කැවිදින් ඔබට වද දෙනවා. මේකට පශ්චාත්තාපය කියනවා. බාහිර කාරණයක් හේතු වෙනකොට එනවා තමන්ගේ හිතේ තියෙප එක පශ්චාත්තාපය. අන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් දුකක් නැතුව ඉන්න අටලෝ දහමට බැනලා හරි මේ බාහිර සාධක වලට දොස් කියලා හරියන්නේ නැහැ. ඒවා නිසා ඔබට රුචි අරුදි පරිදි හිතේ හදාගත්තා වූ ඇල්ම ගැටීම බැහැර කරන්න වෙනවා. ඇලෙන්න ගැටෙන්න වීරිය කරන්න ඕනේ නැහැ. ස්වභාවයෙන්ම ඇලුනොත් ගැටුනොත් ඒ අනුව ඒක වැඩි දියුණු වෙනවා. බැහැර කරන්න තථාගතයන් වහන්සේ විශේෂ වීරියක් දරන්න ඕනේ. විරේන දුක්ඛං අච්ඡේදී. පෙරකල පරිදි මේ මොහොතට අහු වෙන එක වෙනුවට ඒ අසු නොවීමෙන් එහි බලය දුර්වල කරන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවායි කියලා තථාගතයන් වහන්සේ ලෝකයට පෙන්නනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. අර වචන වලින් ගන්න යන්න එපා, මම ඒක කියන්නේ නැහැ මේ වෙලාවේ. දුකින් නිදහස් වෙන ක්‍රමය. එතකොට බුදු සමයේ ගැඹුර වටහා ගත්ත නැති පුද්ගලයාගේ පටිපදාව දුක්ඛ ගාමිනී පටිපදා. දුකටපත් වෙන ප්‍රතිපදාව. අන්න ඔබ මෙතන නම් ඉන්නේ ආධුනිකයෙක් තමයි. ඔබ ඔබේ හිතට එන කරදර වලට, හිරිහැර වලට ලෝකෙට දොස් කියා ඉඳීවි. නමුත් කැඩපතකින් බලන්නෙකුට කැඩපතේ තියෙන ඇසේ කැලලක් පේනවා නම් ඒ කැලල තියෙන්නේ කැඩපතේ ඉන්න පුද්ගලයාගේද ඔහුගේ ඇසේද? ඔහුගේ ඇසේ කැලලක් තියෙන නිසානේ කැඩපතෙන් පේන්නේ. අන්න ඒ වගේ
ඔබ ළඟ තිබෙන නිසා තමයි දුක් වෙන්න හේතුව බාහිර කාරණා නිසා හමු වෙන්නේ. ඉතින් දුකටපත් වෙන හේතු වලින්ගෙන් සිත හිස් කර ගැනීම මිනිසා බුදුන් වහන්සේ විසින් මිනිසුන්ට ජීවිතය තුළ කළගත් දෙයක් වශයෙන් කරන යෝජනාවයි. නිවිලා සැනසෙල්ලා ඉන්න ඕන නම් මේ දුකට හේතු එකතු කර ගැනීම ප්‍රතිපදාව වෙනුවට අස්කර ගැනීම ප්‍රතිපදාවක් තුළ ජීවිතය ගෙන යන්න. ඒකයි ආධුනිකයෙක් දැනගන්න ඕන කාරණාව. එකතු වීමෙන් අවසන් නොවේ. අනාගත ඵලයක් උපදවන්නට හේතු චිත්තාභ්‍යන්තරයේ තබා නැfේ. ඇලීමෙන් හෝ ගැටීමෙන් හෝ මුලාවෙන් ගැනීමේදී අන්න එහෙම මෙතනින් එහා පැත්තටත් සතරක් හැදෙන්නේ මේ කියන එකතු වීම නිසා කියන එක. කවුරුත් හදනවා නෙවෙයි, එහෙම එකක් තිබෙනවා නෙවෙයි. ඔබ මේ අරමුණු රස විඳින්න ගියාපුවම ඒවත් එක්කලා ඇලුනොත් හොඳයි කියලා තැබ්බුවාම, ගැටුනොත් මේක එපා කියලා තැබුවාම මේ දෙකෙන්ම ඒ අනාගත ඵල උපදින හේතු චිත්තාභ්‍යන්තර ගත වෙමින් මේ මොහොතේ නිමාවක් නැති සතරක් හැදීම ආරම්භ වෙනවා. එතකොට ඒවට ජීවිතය අවසන් වුණාට ආපහු නැවත උපදින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ මූලයන්ගෙන් නැවත අර ගහේ කඳ කොතරම් කැපුවත් මුල තියෙන විට දලුලන්නාසේ කියන අර්ථයෙන් ඒ දුක්වලට හේතු තැබූ පුද්ගලයාට නැවත හට ගන්නවා. ඒ නිසා ජීවිතය අවසන් වෙන විට පස්සේ ගන්න කිසිදු හේතුවක් නැතුව අවසන් කරන්න පුළුවන් තැනට ජීවිතය තුළ හිත හදන්න ඕන. අර සිත ඇතුළට තබමින් හදන පාරට කියනවා පමාද විහාරිත්වය කියලා. පමාද විහාරිත්වය තුළ දුක නවත්තන්නත් බෑ, කම්පාව නවත්තන්නත් බෑ, පමාද විහාරිත්වයට නිවීම ගේන්නත් බෑ. පමාද විහාරිත්වයේ මොහතම අපමාද විහාරිත්වයට ගත්තහම අන්න අර වලාකුළු ටික තල්ලු කරන පාර. දැන් වලාකුළු වලින් හඳ වැහිලා. නමුත් හඳ නැත්තේ නෑ තිබෙනවා. වලාකුළු තල්ලු කරත් හඳ මත වෙනවානේ. අනිත් වගේ මේ සිතට උඩින් වැහුණා වූ නීවරණ ධර්මයන් ටික ප්‍රහාණය කළොත්, යට කළොත්, ඈත් කළොත් නෙමෙයි ප්‍රහාණය කළොත් නැවතත් තිබුණ හඳ හම්බ වෙනවා. අන්නේසේ ඔබේ ළමා කාල තිබුණා වූ සැනසීම ඔබට අහිමි කළේ, ඔබේ ළමා කාල දැන් ඔබට පෙනෙන්නේ නැහැ. සුරතල් දරුවෙක් ආසයෙන් හිතා ගන්න. මේ ඇසෙන් කලින් නාසයෙන් දිවෙන් කලින් උපදින අරමුණු සමග ඇති කරගත්තා වූ මඤ්ඤමානයේ හෙවත් ඇලීම මුලාව, ගැටීම මුලාව ඔබේ නිදහස නැති කළා. දැන් ආපහු හිටපු තැනට යන්නයි ඕන. මේ යන පාර ඒ හිතට එන දේ මගේ, ඒක මම මගේ, ඒක මගේ ආත්ම කියලා වචනෙන් කිව්වේ නැති වුණාට ඒ සමග ඇලෙමින් ඉදිරියක් තබමින්, මතුහට ගන්න හේතුවක් තබමින් යන ගමන. තබන සංඛ්‍යාව බලවත් වෙන තරමට ජීවිතයකට යනකොට බලවත් වෙනවා. ඒ පු탁ජන පුද්ගලයා පුරමින් යන කෙනෙක්. දුකට හේතු හිතෙයි රැස් කරමින් යන කෙනෙක්. ආර්ය පුද්ගලයා දුකට හේතු අස් කරමින් යන කෙනෙක්. අන්න රැස් කරමින් යන ප්‍රතිපදාවට පමාද විහාරී කියනවා, අස් කරමින් යන ප්‍රතිපදාවට අප්‍රමාද විහාරී කියනවා. පමාද විහාරීත්වයක් ජීවිතය තුළ බුදු සමය, අප්‍රමාද විහාරීත්වයක් ජීවිතය තුළ. නමුත් අර මැරිලා නිවන් දකින්න ආයවා නාගතන බුදුන්ගේ නිවන් දකින්න හිතන අය පමාද විහාරීත්වයේ ජීවිතය තුළ අප්‍රමාද විහාරීත්වයේ මරණින් එහා පැත්තේ හරි අනාගත බුදු සාසනයේ හරි. අන්න එහෙම මේ සමාජයට උරුම වෙන්නේ අප්‍රමාදය අනාගත බුදු සාසනයට කල් දැම්මා වූ පිරිසක්. ප්‍රමාදය වැළඳගත්තා වූ පිරිසක්. දැන් මෙන්න මේ කාරණේදී තමයි මේ චිත්තාභ්‍යන්තරයේ ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් බලවත් වීමට තමයි චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලිස්සanti කියන්නේ. මේක කාගේවත් උදව් උපකාර අරගෙන නෙමෙයිනේ ඔබ කළේ.
ඒ ඇලීම මුලාව ගැටීම මුලාව නම් වූ හේතුන්ගේ ඵලයක් වශයෙන් ජීවිතේ දුක් සමග ජීවිතෙන් එහා පැත්තටත් බන්ධනයක් හදලා දීලා තියෙනවා. දැන් ආධුනිකයට එහෙනම් පච්චාසෝ නප්පමජ්ජති පසුව නොපමා වෙන පාරට වැටෙන්න වෙනවා. අනේ නොපනාව පාරේ යනකොට ඔය ප්‍රිය විප්‍රයෝගයත් තිබුණත් තව තියෙන මට්ටමක් පොඩියට ඒවි එක තුනී වෙලා යනවා. ඒක තමයි මම දකින්නේ බුදුන් වහන්සේ මිනිසාට යෝජනා කළ ඒ තමන් හදාගත්ත දුක්ඛගාධයේ දුක් ටිකට එකතු නොවීමෙන් ඒවැ හේතු අයින් කර ගැනීම තුළ දුක නැති වූ තැනකට ජීවිතය තුළ යන්න පුළුවන්. මොනවද ඒකට කරන්න ඕන? කසින වඩන්න ඕන හරි ආනාපාන සතිය වඩන්න ඕන හරි බුදුගුණ භාවනාවක් වඩන්න ඕන හරි එහෙම කියලා එක එක්කෙනා ඔබට උපදෙස් දෙවි. නෑ. මම දකින්නේ ඔබ කරමින් ඉන්නේ අල්ලා ගැනීම, ඔබ කරන්න පටන් ගන්න ඕන අල්ලා නොගැනීම. ඔබ කරමින් හිටියේ පමාද විහාරිත්වය, ඔබ කරන්න ඕන අප්‍රමාද විහාරිත්වය. ඔබ කරමින් හිටියේ මඤ්ඤමානය, දැන් කරන්න ඕන අමඤ්ඤමානය. ඔබ හිටියේ අප්‍රමාණ සංඥාවල, චිත්තාභ්‍යන්තරයේ මෙවන් පොරොමින් බැඩෙන පැත්තට. දැන් තථාගතයන් වහන්සේ වදාරනවා ඔබට ප්‍රහාණ සංඥා පුරුදු කරගන්න. අර ප්‍රහාණය වෙන්නේ කොහොමද? අන්න ඒකයි තේරුම. දැන් අර ඇලුනොත් ගැටුනොත් හේතු ඉතුරුයි අවසන් වෙනවා. ප්‍රහාණය වෙන්නේ කොහොමද? අන්න ආධුනිකෙක් දැනගන්න ඕනේ ප්‍රහාණය වෙන්නේ මොනවා කරොත්ද කියන එක. දැනගෙන ඒක කරන්න පටන් ගත්තාම ඔහුට ඒකේ ඇති වෙන සැනසීමේ ස්වභාවය වැටහෙන්න ආධුනික බව නැතුව යනවා. ඔහු සතර හදන්නෙක් හෝ මතු විපාක හදන්නෙක් වෙන්නේ නැහැ. ඔහු මේ ජීවිතේ ගත කරන විට තමන්ට උපදින්නා වූ මේ ලෝභ මූල, මෝහ මූල, දේශ මූල, ලෝභ මූල, මෝහ මූල, දේශ මූල ස්වභාවයේදී පෙර කළ දේ නොකරන්නට, ඒකට එකතු නොවී සිටින්නට ඔහු හුරු පුරුදු කරගන්න වෙනවා. අන තථාගතයන් වහන්සේ මේ මිනිස් සමාජයට හඳුන්වා දෙනු ලබන්නේ විරියේන දුක්ඛං අච්චේති. විරියෙන් මේකෙන් අයින් වෙන්න ඕන. සාමාන්‍යයෙන් මෙහෙමනේ. ඔබට කවුරු හරි දොස් කිව්වම කේන්ති එනවා. දැන් ගහන්නම හිතෙනවා. අල්ලා නැත්තුවත් ගහන්නම යනවා. ආන් ඔබට වීරියක් නැහැ. ඔබ ඒකට එකතු වෙනවා බොහොම පහසුවෙන්. දැන් හිතුණට නොකර ඉන්න වීරියක් තියෙන්න වෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ දෙපිරසක් අතර ඇති අරුබුදේදී අනිත් පැත්තේ අය මේගොල්ලෝ කඩුපොළු අරන් එනකොට අපිත් ළමයි වඩා නැවිදින්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ ගැටෙන්න සූදානම් කියන එකනේ. ගැටෙන්න ඕන මොහොතේ, ඇලෙන්න ඕන මොහොතේ ඇලී නොසිටීම. ගැටෙන්න ඕන මොහොතේ ගැටී නොසිටීම. මුලා වෙන්න ඕන මොහොතේ මුලා නොහිටි නොවීම කියන වචනේ තිබෙනවා. ලෝභ නෙය්යේ නලුබ්බති, දෝෂ නෙය්යේන නදුස්සති, මෝහ නෙය්යේ නමුයිහති කියලා. ඒ මොහොතේ එසේ නොවීම කියන එක සමාජයට තේරෙන්නේ නැහැ. මොකද අපි කරන්න ඕන කියලා අහනවා. එසේ වීම ප්‍රමාදේ නම් එසේ නොවීමට ඔබ ඒ එකතු වුණ ක්‍රියාවලිය වළක්වන්න ඕනේ. එකතු නොවීමෙන් එයාට මියන්ට අරින්න වෙනවා. ඒකට වෙනම මොකක්වත්ම මමුතු ධර්මයක් කියලා විද්‍යාවක් දකින්නේ නැහැ. ඔබ නිකන් කල්පනා කරලා බලන්නකො මොකක් හරි ප්‍රශ්නයකට සහෝදර දෙන්නෙක්කෝ සැමියා අමනාප වෙනවා. දෙදෙනාට දෙන අනුම්පද කියාගන්න ගියොත් දුරදිග යනවා. මොකද නොකර හිටියොත් හෙට ආපහු යාළු වෙනවා නේද? ඒක ඉවර වුණානේ. ඒ ද්වේෂ නොකිරීමෙන් ඉවර වුණා නේද? වැනගන්න ගියොත් දොස්පස් කියාගන්න ගියොත් මොකද වෙන්නේ? තව බලවත් වෙනවා. කිවි නැත්නම් එහෙනම් ඒ නොකිරීමෙන් ඉවත් වීමේ හැකියාව මිනිස්සුන්ගේ හිතේ තියෙනවා. ඒක භාවිතා කරන්නේ නැති එක නේද මේ තිබෙන්නේ? වැඩ නොකිරීමෙන් නෙවෙයි. ලෝභ, දේශ, මොහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර නොකිරීමෙන්. ඒක මේ මොහොතේදී. ඉතින් මේක මහා ලොකු බරපතල දෙයක් විදිහට
අමුතුවෙන් හැඩ වැඩ වෙලා වාඩි වෙලා සූදානම් වෙලා කරන්න ඕන දෙයක් විදිහට තමයි සිතන් ඉන්නේ. තව මොනවා හරි එකක් අරන් කරන්න ඕනේ කියලා. මොකද ලෝකයා බොහෝ දෙනෙක් එහෙම තමයි මේ ස්වභාවයේ හිතට නොෙන්නට වෙන මොනවා හරි එකක් එකතු කරලා මගහැරලා ඉඳලා ඉගෙනගෙන තියෙන්නේ. නමුත් අවේරේණච සම්මන්ති කියන්නේ වෛර නොකිරීමටනේ. අක්කෝ දෙන දිනේ කෝදන් කියන්නේ කෝද නොකිරීමටනේ. නොකරන්නේ කොහොමද කියලා අපෙන් අහන්නේ තවබෝයි දෙන්න සමීප වුණේ නැහැ. ඒ සමීප වෙන්න තමයි මම මේ දවස්වල ඔබට කියලා දුන්නේ මෙන්න මේ අවස්ථා තුනේදී තමයි මේ ප්‍රමාද වලාකුල් එන්නේ. කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ. මේ තුනෙන් එකකින් එනවා. අන්න ආධුනිකයා තේරුම් ගන්න ඕන මේවට එකතු වෙලා නේද පුරුදු තියෙන්නේ. ඒ නිසා ඔබ පවත්තන්නේ. එහෙනම් ඔබට ඉස්සරහටත් මේ කාරණා නිසා හට වෙන්න නැති වෙන්නා වූ ගැටුම් පීඩාවන් ඔබ බලවත් නිසා එනවා. සිතේ ස්වභාවයේ හටගෙන නැසීම නම් සිතේ ස්වභාවය හටගන්න එකට එකතු වී නැසීමෙන් සසරට බැඳේ, හටගෙන නැසීම නම් එකතු නොවීමෙන් හට නැසීයයි. බැඳී නොබැඳීමේයි. අන්න එකට අක්කෝද කියලා කියනවා. ඒකට අවේරේණච කියලා කියනවා. ඒකට ඒ මොහොතේ උපන් විතර්කයේ අනිත්‍ය බලනවායි කියලා කියනවා. කාම විතර්කයේ හෝ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ ඒ මොහොතේ හිතලා අනිත්‍යයි කියලා හිතනවා හෝ අනිත්‍යයි කියනවා නෙමෙයි. එකතු නොවීමෙන් එයා සිතට වළංගු අවසර දීලා නැහැ හුඟක් වෙලා ඉන්න. හටගෙන නැසෙන්න කියලා තියෙන්නේ. න්‍යාම ධර්මයේ හැටියටම. එතකොට එහෙමනම් අපි එකතු වුණොත් නේ අනාගතයක් හදන්නේ, එකතු වුණොත් යා නැති වෙන්න ඕනනේ. කවුද දන්නේ මේ හිතේ උපදින විතර්කයටයි පංච උපාදානස්කන්ධය කියන්නේ කාම හෝ ව්‍යාපාද හෝ විහිංසා විතර්කයට. එකතු නොවීමටයි අනිත්‍ය කියන්නේ කියලා. ඔක මහ ලොකු දෙයක්ද? නෑ. අර වැරදි පාරවල් සේරම හඳුනාගෙන ඉතින් අවසන් උත්තරයකට එන්න. එතකොට ලොකු දෙයක් නෑ. දැන් ඉතින් ඊට පස්සේ ගලපන්න පුළුවන් කාන්ති පරමන්තපෝ තිතික්ඛා. කාන්ති කියන්නේ මේ තරහ ඉවසීම විතරක් නෙමෙයි කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක තුනේදීම ඒවට එකතු නොවීමට තමයි කාන්ති කියන්නේ. ඒ කියන්නේ එකතු වීම ලෝභ දේශ මොහ කිරීමයි, එකතු නොවීම ලෝභ දේශ මොහ සේ කිරීමයි. දැන් ඒ අකුසල මූල ගැන උගන්වන එකේ එකතු නොවීමෙන් මේ ජීවිතේදීම නිවනවා කියලා තියෙන්නේ. එහෙනම් ලෝභක්කේ, දේශක්කේ, මොහක්කේ වෙන්නේ එකතු නොවීමෙන්නේ. එකතු වීමට නිත්සුකාත්ම වශයෙන් බලන බව තථාගතයන් වහන්සේ ත්‍රිපිටකයේ පෙන්වා තිබෙනවා. අපි ඒක එහෙම හිතන්නේ නැහැ, වෙනත් විදිහකට බලන්නේ. එකතු නොවීමට අනිදුක්ඛානාත්ම වශයෙන් බලනවා කියලා පෙන්වලා තිබෙනවා. අන්න අපි ඒක පිළිගත්තොත් අපි අනිදුක්ඛානාත්ම වශයෙන් බලනවා. දැන් ඔහු අප්‍රමාද වෙන්න පටන් ගත්තා. දැන් ඔහු ලෝභ දේශ මොහ එකතු කිරීම වෙනකොට ලෝභ දේශ මොහ කරන්න පටන් ගත්තා. එතකොට ඔන්න දුක් වලට හේතු අයින් වෙන්න පටන් ගනීවි. ආධුනිකයෙකුට මේ කාරණේ එක ධර්ම දේශනාවකින් තේරෙන්නේ නැත්නම් සවන් දීලා කරුණ මනවින් ටිකෙන් ටික ඇවිදින් ගමරට එන්න ඕන. තමන් අතින් වෙමින් පවතින දේ තමන්ට දුක් ගෙනත් දෙනවා, ලෝකෙ දුක් නැහැ කියන අවබෝධය ලබා ගන්න වෙනවා. වෙමින් පවතිනට එකතු නොවුනොත් එහෙම බාහිර කාරණා නිසා උපදින්න ඔබේ හිතේ නැතුවම දුක් වලට හේතු නැති වෙනවා. තණ්හාව නැති වූ තැනනේ. එතකොට ඒ හටගත්ත කාරණේ අයින් වෙනවා, ඉදිරියට නොතබීමෙන් ආය හටගන්න හේතු නැති වෙනවා. මේකට තමයි ආර්ය මාර්ගයේ ආර්ය ප්‍රතිපදාවේ සම්මා වායාමය කියලා කියන්නේ. සම්පූර්ණයෙන්ම මේ කතා කළේ මොකක් සම්බන්ධයෙන්ද? ඔබේ සිතට පහළ වෙන සිතිවිලි වල පුනර්භවය පිළිබඳව. සිතිවිලි පස්සේ ගන්න තිබ්බොත් පුනර්භවය සිද්ධ වෙනවා. අර ඇලුනොත් පුනර්භවයට හේතු වෙනවා. ඇලුන් නැත්තම් පුනර්භවය සිදු නොවි නැති වෙනවා. පුනර්භවයට හේතු නොවි නැති වෙනවා. අන්න වලාකුළු අයින් කරන පාර වලාකුළු අයින් වෙන්න හඳහමු වෙන්න ආසේ ඔබේ සිතේ පැවතුනා වූ ස්වභාවයක්. අර මං කිය ඉස්සේ රදේ හැදෙන්න පෙර තිබිච්ච තැන්පත්කම ඉස්සේ රදේ නැති වුනහම ආයෙත් හම්බ වෙනවා. ඒ නිසා නිවන කියලා මොනවා වෙනවද දන්නේ අපේ අය. මේ එන විතර්කවල දුක නැති කරලා බලන්න නිවන් තියනවාද කියලා. මොකද වලාකුළු නිසා නම් හඳ වැහි තිබෙන්නේ, හඳ හොයන්න උඩුබුරලා හරියන්නේ නැහැ. වලාකුළු තල්ලු කරන්න වෙනවා.
එතකොට තිබුණ හඳමනේ හම්බ වෙන්නේ. අන්න එහෙම ලබාගත් ජීවිතේ බාහිර කාරණා නිසා ගැටෙන්න කරුණු නැති විට ඔබට තේරේවි මෙලොක හරි ලස්සනයි. එතෙන්ට හැමෝම අනුගමනීය ප්‍රතිපදාවක යන්න ඕන. අන්න වයස අගට ගිහින් මේක තේරුම් ගන්න තා අනුගමනීය ප්‍රතිපදාවට කල් නැහැ. නිවැරදිව තේරුම් ගත්ත පුද්ගලයාට තථාගතයන් වහන්සේ දින අතහතේ සිට අවුරුදු 7ක කාලයක් දීලා තියෙනවා. අන්න ඒ නිසා ඔබ මුලින් මේක තේරුම් ගත්ත තරමට අවුරුදු 10 15 20 කාලය තුල හරියටම මේ කටයුතු කරන් ගියොත් එහෙම ඊට පස්සේ තමයි ජීවිතේ විඳින්න හම්බ වෙන්නේ. එනිසා මිනිසුන්ගේ සිත්ති පවතිනා වූ නිවීම මිනිසුන් විසින් වසාගෙන ඉන්නා බව පෙන්වා දී ඒ වැසුම් ඉවත් කිරීම තුළින් මේ පවතින නිවීම ඔබට හිමි කර දෙන්න පුළුවන් බව පැහැදිලි කරන්න තථාගතවරු වචන පාවිච්චි කරලා තියෙන්නේ. උන්වහන්සේලා එතන ඉඳිමින් ඔබටත් ඒ උන්වහන්සේලා විදසුවේ මොකක්ද කියලා තේරුම් ගන්නට මේ වලාකුළු ටික තල්ලු කරොත් ආස නෙමෙයි ඔබේ සිත් අහසේ පවතින නීවරණ නැමැති වලාකුළු ටික එකතු නොවීමෙන් අයින් කළොත් එතකොට තේරෙවි හඳ පෑදෙන බව. සෝවාන් ආදී මාර්ගඵල පිළිවිලින් මේ හඳ සම්පූර්ණයෙන්ම ඔබට හමු වෙනවා. යහාත්ම වශයෙන් අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතයේ තියෙන සුන්දරත්වය විඳින්නට අවශ්‍ය මග යන්නට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සබ්බිහිත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි.